ඉතින් මේ සෑම දෙනාම මේ මොහොතේදී දැන් සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි දේශනා කළ සසර දුක්ගිනි නිවෙන ඒ උතුම් සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නට. ඉතින් ඒ නිසා හැම දිනාටම මතක් කරනවා මුලින්ම තම තමන්ගේ සිත් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඊටමත් මුවමනාවෙන් ඕනෑකම මේ දේශනාව අහන්නට කියලා. සතර සතිපට්ඨානේ වේදනානුපස්සනාව වේදනාව අනුව බලන්නේ කොහොමද කියන ධර්මතාවය මම මාතෘකාව වශයෙන් ලැබුවේ. ඒ ටික පැහැදිලි කරන්නට කලින් අතිශයම වටිනා ධර්මතා ටිකක් මම මේ පිටුදුන්ට පෙන්නනවා. අන්න ඒ ටික අතිශයම අපිට වටිනවා. අවිජ්ජා නීවරණං තණ්හා සංයෝජන සන්ධාවතං සංසාරිතං. පින්වතුනි ඔබත් මමත් අපි හැම කෙනෙක්ම අවිද්‍යාවගේ වැස්මෙන් තණ්හාවගේ බැඳීමෙන් මේ සසරේ මේ අත දුවන සැරිසරන අය. මේ අත දුවන සැරිසරන සසරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ, පණවන්න පුළුවන්කමකුත් නැහැ කියලා පෙන්වනවා. තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳෙන්න මූලික හේතුව අවිද්‍යාව නැමැති වැස්ම. මේ අවිද්‍යාව නැමැති වැස්ම දුරු කරගන්න බැරි වෙච්ච නිසා මේ සංසාරේ එන්නේ. පින්වත්නි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ මහා ජල සාගරයේ හිඳෙන දවසක් මට කියන්න පුළුවන්. මේ මහා පෘථුවිය පොළොව තලය අවසන් වෙන විනාශ වෙන දවසක් මට කියන්න පුළුවන්. හිමාල පර්වත ආදී පර්වතයන් ක්ෂය වෙන දවසක් කියන්න මට පුළුවන්. ඒත් අවිද්‍යාවෙන් යුක්ත කෙනාගේ දුක අවසන් වෙන දවසක් මට කියන්න බෑ කියලා බුදුජානක වහන්සේ පෙන්වනවා. තතෝ මලං මලතරං අවිද්‍යා පරමං මලං ඒතම් මලං පහත්වාන නිම්මලා හෝත බික්කවේ. මලයන් අතර අවිද්‍යාව තමයි ලොකුම මලය. නොඑක් මලකඩ වර්ගති ඒ මලකඩයන් අතර අවිද්‍යාව තමයි පරමම මලකඩ. ඒතම් මලං පහත්වාන ඒ අවිද්‍යාව නැමැති මලකඩේ දුරු කළා. නිම්මලා හෝත බික්කවේ. නිර්මල වෙන්න. කෙනෙක් නිර්මල වෙන්නේ මේ අවිද්‍යාව නැති කිරීම. ඒ සඳහා බොහෝම වටිනා අතිශයම වටිනා බොහෝමයක්ම වටිනා ගරු බවණින් විදිහට වටිනා දහම් කරුණක් මම පෙන්නන්නයි හදන්නේ. ඒ නිසා හොඳට අහන්නට ඕනේ. සංයුත්ත නිකායේ පස්වෙනි කාණ්ඩේ පළවෙනි කොටසේ තියෙනවා මේ සතිපට්ඨාන භාවනාව කරන්න සුදුසු කෙනා කවුද කියලා. ඒකේ පෙන්නනවා සියලු කුසලයන්ට මුල් වෙන සීලයක ඉස්සෙල්ලා පිළිටන්න. ඒ වගේම ditthිය ඍජු කරගන්න. සීලයක පිළිටලා ditthිය ඍජු කරගත්ත කෙනා සුදුසුයි සතිපට්ඨාන භාවනාව කරන්න. එතකොට කොහොම හරි කාට හරි මේ සතිපට්ඨාන භාවනාව වඩලා නිවන් දකින්න පුළුවන් කියලා පෙන්වෙන්නේ නැහැ. හොඳට පිරිසිදු සීලයක් ඇතුව ඍජු ditthියකින් යුක්තව තමයි මේ සතර සතිපට්ඨානය වඩන්න ඕනේ. එතනදිත් පෙන්නනවා සාල සූත්‍රයේදී මේ සතිපට්ඨානය වඩනකොට දැන් අද මම වේදනානුපස්සනාව මාතෘකා කළේ ආධුනික පුද්ගලයා ආධුනික යෝගාවචරයා
වේදනානුපස්සනාව වඩනකොට වේදනාව කියන ධර්මතාවයේ යථා භූත ස්වභාවය වේදනාව කියන්නේ මොකක්ද කියන මූලික දැනුම එනවා. සීක පුද්ගලයා වේදනානුපස්සනාව වඩනකොට වේදනාව කියන්නේ මොන වගේ ධර්මයක්ද කියලා පිරිසිඳ දකින්න පුළුවන් වෙනවා. රහතන් වහන්සේ නම වේදනාව අනුව බලනකොට වේදනාවෙන් විසංයුක්තව වේදනාවේ ඇලෙන්නේ ගැටෙන්නේ බැඳෙන්නේ නැතුව වෙන්ව වාසය කරනවා. මේ සතිපට්ඨානේ වැඩුවට එකම දේ තුල කෘත්‍යයන් නානත්වයක් තියෙනවා. එතෙන්දී දැන් සතිපට්ඨානේ වඩන්ට ඕනේ සීලයක පිළිලා ditthිය ඍජු කරගත්ත කෙනා. මොකද්ද ඍජු ditthිය? සම්මා දිට්ඨිය. යම් කිසි කෙනෙකුට දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ මෙන්න මේ චතුරාර්ය සත්‍යය අවබෝධ වෙනවා නම් පෙනෙනවා නම් අන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයයි ඍජු දිට්ඨිය. මොකද සතිපට්ඨානය සත්‍යයන් අතර මාර්ග සත්‍යයටයි අයිති. දුක කියන්නේ මොකක්ද කියලා දුක්ඛ සත්‍ය දැකලා දුක ඇති වෙන හේතුව මෙන්න මේකයි කියලා සමුදය සත්‍ය දැකලා ඒ සමුදය දුරු වුණොත් දුක දුරු වෙනවා කියලා නිරෝධ සත්‍ය දැනගත්ත කෙනා කරන වැඩ පිළිවෙලක් සතිපට්ඨාන භාවනාව. ඒ නිසා සතිපට්ඨාන භාවනාව කරන ආකාරය පැහැදිලි කිරීමට මත්තේ අපි ditthිය ඍජු කර ගැනීම පිණිස දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ මොකක්ද කියන එක පොඩ්ඩක් බලමු. පින්වතුනි, බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණත් නැතත් හැමදාම මේ ලෝක ධාතුවේ පවතින යථාර්ථයක් තියෙනවා. ඇත්තක් තියෙනවා. ආර්යයන් වහන්සේලාගේ නුවණට හසු වෙන්නේ යන්නේ සත්‍ය. ලෝකයේ පවතින සත්‍ය ආර්යයන් වහන්සේලාගේ නුවණට හසු වෙනකොට කියන එක ආර්ය සත්‍ය කියලා. අන්නේ ඇත්තයි අපි බලන්නට ඕනේ. මොකක්ද මේ ආර්යයන් වහන්සේලා දැකපු ඇත්ත? පටිච්ච සමුප්පාද ධර්මතාවය. සංයුත්ත නිකායේ දෙවනි කොටසේ පච්චේ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ මෙන්න මෙහෙම කොටසක් පෙන්වනවා. මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවකයාට ආර්ය ශ්‍රාවකයාට මේ පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පන්න ධර්මයක් මනා නුවණින් හොඳට පිළිසිඳ දැක්කද මනා නුවණේ සම්මප්පඤ්ඤාය තට්ඨබ්බං. එතකොට මනා නුවණින් පටිච්ච සමුප්පන්න ධර්මයේ පටිච්ච සමුප්පාදය දැක්කොත් එයා පුබ්බන්තයට දුවන්නේ. මම අතීතයේ හිටියානම් හිටියේ කොහෙද කොහොමද හිටියේ කියලා අතීතයට දුවන්නේ. අපරාන්තයට දුවන්නේත් නැහැ. අපි මැරිලා යයිද මැරිලා නම් කොහේ යයිද කොහොම වෙයිද කියලා දුවන්නේ. විචිකිච්ඡාව නැහැ. ඒ වගේම වර්තමාන සක්කාය දිට්ඨිය හිටින්නෙත් නැහැ. මේ පටිච්චසමුප්පාදය අවබෝධ වුණොත් පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති හිටින්නේ සක්කාය දිට්ඨිය හිටින්නේ. මොකද මේක දර්ශනයකින් දුරු කරගන්න කෙලෙස්. මේ පටිච්චසමුප්පාද ධර්මය මෙනෙහි කරන කොටයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. මේ ටිකට ඉස්සර වෙලා මම මේ පටිච්චසමුප්පාද ධර්මය පැහැදිලි කරලා දෙන්නම්. ඊට ඉස්සෙල්ලා මම ඔයගලන්ට සරල උපමාවක් කියනවා. ඉස්සෙල්ලා මේ උපමාව ඔස්සේ එක චුට්ටක්වත් මෙතන ඉඳලා එක
චුට්ටක්වත් හිත අහකට යවන්න එපා. හොඳට මේ දේශනාව ඔස්සේම හිත යොමු කරන්න කියලා මතක් කරනවා. මේ ලෝකේ තියෙනවා සුවඳ ඇති මල්. නාමලක් හරි දාස්පතිය මලක් හරි ගත්තොත් සුවඳයි. මේ මලේ සුවඳ තියෙන්නේ කොතනද කියලා බැලුවොත් මල් පෙත්තකට මේ සුවඳ අයිතිද කියලා බැලුවොත් මල් පෙත්තකට අයිති නැහැ. එහෙනම් රේණු වලටද මේ සුවඳ අයිති කියලා බැලුවොත් රේණු වලට අයිතිත් නැහැ. මල් කෙමියේද මේ සුවඳ කියලා බැලුවොත් කෙමියේ අයිතිත් නැහැ. එහෙනම් නැට්ටේද කියලා බැලුවොත් නැට්ටෙත් නැහැ. ගහේද කියලා බැලුවොත් ගහෙත් නැහැ. ගහ නිසා නැට්ටක් හැදුනා, නැට්ට නිසා කෙමිය හැදුනා, කෙමිය නිසා මල් පෙති හැදුනා, පෙති හින්දා රේණු හැදුනා. එතකොට මේ ටික හැදෙනකොටම නැට්ට හැදිලා මලේ කෙමිය හැදිලා පෙති රේණු ටික හැදෙනකොටම ඒ ටික නිසාම උපදින සුවඳ ඒ ටිකම අල්ලගෙන පවතිනවා. හැබැයි එක මල් පෙත්තකට අයිතිත් නැහැ, රේණුවකට අයිතිත් නැහැ, කෙමියට අයිතිත් නැහැ, නැට්ටට අයිතිත් නැහැ, ගහට අයිතිත් නැහැ. ඒ ටික නිසාම උපදින සුවඳ ඒ ටිකම අල්ලගත්තාම හැමදාම සුවඳති මලක් තියෙනවා. මේ මලේ සුවඳ පවතින්නේ කුමක් ඇසුරු කරගෙනද? මල් පෙති රේණු කෙමිය නැට්ට ගහ. සුවඳ පවතින්න හේතු වෙච්ච මේ කොටස් ටික හැදුනේ රේණු පෙති රේණු කෙමිය නැට්ට ගහ. ගහ හැදුනේ කොහොමද කියලා බැලුවොත් අපිට කියන්න වෙනවා ඒිට ඉස්සෙල්ලා ගහක ඇටයකින්. ඒිට ඉස්සෙල්ලා ගහක ඇටයකින් මල් ගහක් හැදුනා. ගහෙන් නැට්ටක් හැදුනා. නැට්ටෙන් කෙමිය හැදුනා. කෙමියෙන් මල් පෙති රේණු හැදුනා. ධර්මතාවයක් ඉබේමයි ඒ ටික සම්පූර්ණ වෙනකොටම සුවඳ එනවා. ඒ සුවඳ ඒ ටික ඇසුරු කරගෙනම පවතිනවා. හොඳට බලන්න මල ඇසුරු කරගෙන පවතින සුවඳ ඉස්සෙල්ලා මලෙන් චුට්ටක්වත් අරගත්තද? ඔය ඉස්සෙල්ලා තිබුණු ගහෙන් දැන් මේ මල සුවඳයි. නමුත් ඒ ඉස්සෙල්ලා ගහෙන් සුවඳ චුට්ටක්වත් මේ මලට ආවේ නැහැ. මේ මලේ සුවඳ කොච්චර කාලයක් තියෙයිද? මේ මලේ සුවඳ තියෙන්නේ මේ මල තියෙනකම් විතරයි. හොඳට බලන්න මේ මල් පෙති ටික රේණු කෙමිය නැට්ට ගහ ඔය ටික තියෙන තාක් මේ සුවඳ ඒ ටික ඇසුරු කරගෙන පවතිනවා. ඊට පස්සේ පෙති හැලෙනකොට රේණු හැලෙනකොට කෙමිය ගැලවිලා වැටෙනකොට සුවඳත් ඒකම ඉවර වෙනවා. හැබැයි මේ මලේම මෝරණ තව ඇටයක් අනාගතේදී තව ගහක් හදනවා. ඒ ගහේ නැට්ටක් හැදේ. ඒකෙත් කෙමියක් හැදේ. ඒකෙත් මල් පෙති රේණු හැදේ. හැදෙනකොට මේ මල සුවඳ වේ. චුට්ටක්වත් මේ මලේ සුවඳ එහා මලට ගියාද? ගියේ නැහැ. හැබැයි හැමදාම සුවඳවත් දාස්මල් තී හැමදාම සුවඳවත් නාමල් තී අතීතෙදිත් තිබුණා. දැනුත් තියෙන අනාගතෙටත් තියෙයි. කිසිම වෙලාවක කිසිම දවසක අතීතයේ මලකින් මේ මල සුවඳවත් කළේ නැහැ. මේ මලෙන් දශමයක්වත් එහා පැත්තේ මලකට ගියෙත් නැහැ, ගත්තෙත් නැහැ. මම උපමාවක් හැඟවීම සඳහා අර්ථයක් හැඟවීම සඳහා මේ උපමාව කළේ. මල් පෙති හැදෙනකොට රේණු හැදෙනකොට
ඒක සුවඳවත් වෙනවා කියන ධර්මතාවය. ඒ මලේ සුවඳට මම උපමා කරන්නේ මොකද්ද කියලා දන්නවද? පුද්ගලයා. ඔබට මේ මම කියලා හිතෙනකමක් තියෙනවනේ. සත්‍යයක් කියන හැඟීමක් තියෙනවනේ. මේ ආත්මයක් කියන හැඟීමක් තියෙනවනේ. මේ බණ කියන්නේ බණ අහන්නේ මේ මම මේ තව සත්‍යයක් මම කියන්නේ සත්‍යයක් පුද්ගලයෙක් කියන හැඟීමක් තියෙනවනේ. ඔන්න ඕක හරියට අර මලේ සුවඳ වගේ. මේ මම වෙමි කියන හැඟීම මේ හැඟීම තියෙන්නේ වේදනාව කියන ධර්මතාවය ඇසුරු කරගෙන. වේදනාව කියන එක තියෙන්නේ ස්පර්ශය කියන ධර්මතාවය නිසා. ස්පර්ශය කියන එක තියෙන්නේ ආයතන ටික නිසා. ආයතන ටික තියෙන්නේ මේ කය සවිඥානික වෙච්ච නිසා. කය සවිඥානික උනේ සිතක් මෙතෙන්ට පැමිණි නිසා. සිතක් මෙතෙන්ට පැමිණියේ කුමක් නිසාද? පෙර ජීවිතේ කර්මය නිසා. මේ ගහ හැදුනේ කොහොමද? පෙර ගහක ඇටයක් නිසා. ඒ වගේ පෙර ජීවිතේ කර්මය නිසා විඥානය ඇති වෙලා නාම රූප වෙලා ආයතන ඇවිල්ලා ස්පර්ශය ඇති වෙලා වේදනාව ඇති වෙනවා කියන ධර්මතාවය ඇති වෙනකොටම ඒ විඳින ඒ වේදනාව රස විඳින්නා නිර්මාණය වෙනවා කියන කීබේමයි වෙන්නේ. වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති කියලා පෙන්වන්නේ මෙන්න මේ පුද්ගලයාගේ ඉපදීම. දැන් මේ මම ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා සත්වයෙක් ඉන්නවා. හැබැයි මේ ඉන්න පුද්ගලයා මේ ඉන්න සත්වයා පෙර කර්මයට හටගත්ත විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාක ස්කන්ධ ටික නිසාම ඉපදිලා විපාක ස්කන්ධ ටිකම අල්ලගෙන පවතින ගතියක් මේ මම කියන හැඟීම. මේ මම කියන හැඟීම අර සුවඳ මල රේණු කෙමිය නැට්ට කියන ටික නිසාම ඉපදිලා ඒ ටිකම අල්ලගෙන පවතිනවා වගේ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාක ස්කන්ධ ටික නිසාම ඉපදිලා ඒ ටික නිසාම අල්ලගෙන පවතින ගතියක් මේ මම කියන එක. හැබැයි මේ මම කියන එක රූපෙද කියලා බැලුවොත් නෑ. වේදනාවද කියලා බැලුවොත් නෑ. සංඥාවද කියලා නැත්නම් ස්පර්ශයද කියලා බැලුවොත් නෑ. ආයතනද කියලා බැලුවොත් නෑ. නාම රූපද කියලා බැලුවොත් නෑ. විඥානද කියලා බැලුවොත් නෑ. හැබැයි ඒ ටික නිසාම හටගෙන ඒ ටික මැසුරු කරගෙන ඉන්න පුද්ගලයෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයෙන් දැක්කා පෙර අවිද්‍යා කර්මයට ප්‍රතිසන්දි විඥානය ඇති වෙලා මව් කුසක ප්‍රතිසන්දි අවස්ථාව මේ. ජාති කියන්නේ එතෙන්ට. ප්‍රතිසන්දි විඥානය ඇති වෙලා විඥානය ඇති වෙච්ච ගමන්ම නාම රූප ආදී භාවයන් මිශ්‍ර වෙලා ආයතන හැදිලා ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශය නිසා උපදින වේදනාවේ රස විඳ ගැනීම අනුව බලන තණ්හාවෙම ඒ වේදනාව උපාදාන වෙලා පුද්ගලයා නිර්මාණය වෙච්ච හැටි තමයි ජාති කියන එකෙන් පෙන්වන්නේ මේ පුද්ගලයාගේ ඉපදීම. දැන් මේ පුද්ගලයා මේ සත්වයා කොච්චර කාලයක් ඉඳීද? පුරාණ කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික ඇති තාක් ඉඳී. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන නැත්නම් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ස්කන්ධ ටිකම නිසා ඇතිවෙච්ච පුද්ගල භාවයේ ඒ ස්කන්ධ ටිකම අල්ලගෙන පවතිනවා. මේ පුද්ගලයාට මේ සත්වයාට
ඉන්න පුළුවන්කම තියෙන්නේ මේ ස්කන්ධ ටික තියෙනකම් විතරයි. මේ ස්කන්ධ ටික විදෙනකොට විඥානේ නිරුද්ධ වෙනකොට කය දිරලා යනකොට ඒ පුද්ගලයාත් ඉවරයි. හැබැයි මේ පුද්ගල භාවයේ තියෙද්දි මේ ජාතිය තියෙද්දි ජාතිය වුණොත් ඉපදීම වුණොත් පුද්ගලයාගේ තියෙන දෝෂය තමයි පුද්ගලයා කර්ම රැස් කර ගන්නවා. ස්කන්ධ ටික අවසන් වෙනකොට පුද්ගල භාවය අවසන් වුණාට කර්මය අවසන් වෙන්නේ නැහැ. අද ඇති කරගත්තේ පුද්ගලයා රැස් කරගත්ත කර්මය නැවත විපාක ස්කන්ධයක් හැදෙනවා. නැවත ප්‍රතිසන්දියේ විඥානයක් හැදෙනවා. අද ඇති කරගන්න කර්මය නැවත මව කුසකට ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්නවා. එතෙන්ටත් විඥානය නිසා නාම රූප වෙලා ආයතන ටික හැදිලා ස්පර්ශය ඇති වෙනකොටම ස්පර්ශය ඇති වෙලා වේදනාව ඇති වෙනකොටම වේදනාවේ රස විඳින අනු බලන පුද්ගලයා නිර්මාණය වෙනවා. එදාටත් මේ වගේම තමන්ව උපදිනවා. එදාටත් ජාතිය නිසා ජරා මරණ ශෝක පරිද දුක් දුම්නස් විඳිනවා. දුක් දුම්නස් විඳිනවා. ඒ පුද්ගලයා එදාටත් කර්ම රැස් කරගන්නවා. ඒ ස්කන්ධ ටික අවසන් වෙනකොට ඒ පුද්ගලයාත් අවසන්. හැබැයි රැස් කරගත්ත කර්මය ආයෙත් හැපෙන්නට යනවා. හොඳට බලන්න පෙර ජීවිතයේ කර්මය නැමැති බීජ හේතු වුණා ගහක් හැදෙන්න වගේ විපාක ස්කන්ධ ටික හැදෙන්න ස්කන්ධ ටික නිසා ඇති කරගත්ත තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ස්කන්ධ ටිකම බදාගත්තාම පුද්ගලයා නිර්මාණය වෙනවා. ඒ පුද්ගලයා උපන්නාට පස්සේ ලෙඩවීමේ දුක්, මහලු වීමේ දුක්, මරණයටපත් වීමේ දුක්, නිന്ദා, අපහාස, ඇනුම් බැනුම්, කායික මානසික සියලු දුකක් දැන් විඳිනවා. ඒ විතරක් නෙමෙයි පුද්ගල භාවයෙන් පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි සංකාරත් රැස් කරනවා. විඥානය නිරුද්ධ වෙනකොට ස්කන්ධ ටික අතහැරෙනකොට පුද්ගල භාවය අතහැරෙනවා. හැබැයි අර කර පුද්ගල භාවය පිළිట్లా කරපු කාරණා අතහැරෙන්නේ නැහැ. ඒ කර්මයේ හේතු වෙන නැවතත් විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. ආයත් විපාක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් එකතු වුණාම තණ්හා උපාදාන කියන කෙලස් ටික එකතු වුණාම ආයත් පුද්ගලයා නිර්මාණය වෙනවා. ආයත් පුද්ගලයා ලෙඩවීමේ දුක්, මහලු වීමේ දුක්, මරණ දුක්, අප්‍රියං ආයත් වීම, ප්‍රියංගෙන් වෙන්වීම, හිතන බලාපොරොත්තුෙන් දෙන නොලැබීමේ දුක්, සියලු දුක් විඳිනවා. ඒ පුද්ගලයා ආයත් කර්ම රැස් වෙනවා. ඒ දුක් විඳ පුද්ගලයා ස්කන්ධ ටිකත් එක්කම ඉවර වෙනවා. හැබැයි කර්ම ඉවර වෙන. ඒ කර්මය ආයත් ප්‍රතිසන්දි විඥානය කරනවා. මේ වගේ මේ අවිද්‍යාවේ මුල් කෙලවරක් වෙන්නේ. මේ පටිච්චසමුප්පාද ධර්මතාවයේ මුල් කෙලවරක් වෙන්නේ. හොඳට බලන්න මෙතන මේ මල සුවඳපත් වුණාට ඉස්සෙල්ලා මලෙන් කිසිවක් ගත්තේ නැහැ වගේ දැන් මේ මම මේ සත්වයා මේ පුද්ගලයා කියලා හිතෙන කම කෙනෙක් ඉන්නවා නම් ඔබ දැක්කොත් පෙර අවිද්‍යාවෙන් රැස් කරපු කර්මයේ හේතු වුණා ප්‍රතිසන්දි විඥානය හැදෙන්න විඥානයේ නාම රූප ආයතන ටික හදන්න ආයතන ස්පර්ශ වෙන්න ස්පර්ශ වේදනාව ඇති වෙන්න වේදනාව කෙරෙහි ඇති වෙන තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකටයි මේ පුද්ගලයා උපන්නේ කියලා ඔබ දැක්කොත් ඔබ දන්නවා මේ පුද්ගලයා අද මේ විපාක ස්කන්ධ ටිකකට කෙලෙස් ඇති කරගත්ත කම නිසා බිහි වෙලා ජාති ඇතිවෙච්ච හැටි ඊට පස්සේ පුද්ගලයෙක් ඉපදුනහම තියෙන දෝෂේ මොකද්ද? ඒ පුද්ගලයා ලෙඩවීමේ දුක්, මහලු වීමේ දුක්, මරණ දුක් යම්තාක් මේ දුකත් විඳිනවා. කර්මත් රැස් කරගන්නවා. ඊට පස්සේ මේ පුද්ගලයා බලන්න චුට්ටක්වත් එහා පැත්තට යනවද කියලා මේ ස්කන්ධ ටික තියෙනකම් මේ සුවඳ චුට්ටක්වත් එහා පැත්තට යන්නේ මේ මල් පෙති ටික හැලෙනකොට රේණු ටික හැලෙනකොට කෙමිය ගැලිලා වැටෙනකොට සුවඳ එතනින් ඉවරයි. හැබැයි ඒ මලේම මුහු කරපු ඇටයක් තමයි පැලවෙන්නේ. ඒ වගේම මේ ස්කන්ධ ටික ඇසුරු කරගෙන පවතින පුද්ගල භාවය මේ මම කියනකම මේ සත්වය කියන හැඟීම
චුට්ටක්වත් කොහාටවත් ගන්න. හැබැයි මේ පුද්ගල භාවයේ පිටලා කරපු කර්ම නිමිත්තක් ආපහු ප්‍රතිසන්දි විඥානය හදනවා. ආයත විඥානය නාම රූප වෙලා ආයතන හැදිලා ස්පර්ශ වෙලා වේදනාව හැදිනවා කියලා මේ කර්ම අද කරන කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. ඒ ස්කන්ධ ටිකට අර පෙති ටික සම්පූර්ණ වෙනකොට සුවඳ කවුරුවත් ගේන්න ඕනේ සුවඳ ඇති වෙනවා කියන එක ධර්මතාවයක් වගේ අවිද්‍යාව නැති නොකල මනසකට මේ විපාක ස්කන්ධ ටික ඇති වෙනකොටම ඒකේ රස විඳ ගැනීම අනුව බලන තණ්හාව නිසා පුද්ගල භාවයේ සත්ව භාවයේ නිර්මාණය වෙනවා කියන එක ධර්මතාවය. ස්කන්ධ ටිකට කෙලස් ටික එකතු වෙච්ච ගමන් ආයි පුද්ගලයා නිර්මාණය වෙනවා ජාතිය. එදාටත් මේ පුද්ගලයා මහලු වීමේ ලෙඩ වීමේ අප්‍රියංහා එක්වීමේ ප්‍රියංගෙන් වීමේ යම්තා දුක් විඳි. ඒ වගේම පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිජාභි සංකාර කර්මත් රැස් කරයි. ඒ ස්කන්ධ ටික ඉවර වෙනකොට ඒ මල් පෙති ටික හැලෙනකොට සුවඳ ඉවර වෙනවා වගේ ස්කන්ධ අවසන් වෙනකොට ඒ පුද්ගල භාවයත් ඉවරයි. හැබැයි ඒ කර්මය ඉවර වෙන කර්ම හිස් නැහැ කර්ම බොල් නැහැ. ඒ කර්මය අප්‍රතිසන්ද වශයෙන් යනවා. මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ කෙලවරක් නැහැ. මේ අවිද්‍යාවේ කෙලවරක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට නුවරට අවබෝධ වුණේ මෙන්න මේ සිද්ධිය මොකද්ද? පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලස් ටික ඇති වෙච්ච ගමම්ම ජාතිය නැත්තම් පුද්ගලයා නිර්මාණය වෙනවා. පුද්ගලයා ඉපදුනොත් නැත්තම් ජාතිය තිබුණොත් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන සියලු දුක් විඳින්න වෙනවා. ඒ විතරක් නෙවෙයි කර්මත් රැස් වෙනවා. මේ ජාතියේ නැත්තම් ඉපදීමේ ප්‍රධාන දොස් දෙකක් තියෙනවා. ඉපදීමේ ප්‍රධාන දොස් දෙකක් තියෙනවා. මොකද්ද? ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඉපදීම නිසා ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස් විඳින්නත් වෙනවා. මාතු ප්‍රතිසන්දිය පිණිස පවතින කර්මත් රැස් වෙනවා. ජාතිය කියන එක ඉපදීම කියන එක තිබුණොත් හොඳට බලන්න මෙන්න මෙතන යෝනේ ජාතිය කියන එක ඉපදීම තිබුණොත් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් විඳින්න වෙනවා. මාතු ප්‍රතිසන්දියට යන කර්මත් රැස් වෙනවා. ජාතිය මෙබඳු ආදීනවක් තියෙනව නේද කියලා ඕගොල්ලෝ දැක්කේ නැත්තම් අපි දැක්කේ නැත්තම් ඊට පස්සේ ජාතිය කියන එක ඉපදීම කියන එක හැදුනේ පෙර කර්මයකට විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒකට කෙලස් ටික යෙදුණු නිසායි මේ පුද්ගල භාවයේ උපන්නේ කියලා පුද්ගලයාගේ මගේ ඉපදීම මෙන්න මෙහෙම පටිච්චසමුප්පාද ධර්මතාවයක් කියලා දැක්කේ නැත්තම් ඉපදීම කියන එක තියෙන්නේ කර්මයකට හටගත්ත විපාක ස්කන්ධ ටිකකට කෙලස් ටිකක් එකතු වීම නිසා නිර්මාණය වෙච්ච පැවැත්මක් කියලා දැක්කේ නැත්තම් ඒ ඉපදීම මේ වගේ දුස්සහගත එකක් කියලා දැක්කේ නැත්තම් අපි කවදාවත් ජාතිය කලකිරෙන්නේ නැහැ. ඉපදීම කලකිරෙන්නේ නැහැ. උපන්න කෙනාව ජීවත් කරවන්න හදනවා අපි කොහොම හරි. ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් හදලා ඒ ඉන්න මමව ඉන්න පුද්ගලයව සතුටින් තබන්න හොඳ කෙනෙක් කරන්න හදනවා. අපි ජාතිය පෝෂණය කරනවා. ඉපදීම පෝෂණය කරනවා. ඉපදීම අභිනන්දනය කරනවා. ජාතිපි දුක්ඛ ඉපදීම කියන එක දුක කියලා දැක්කොත් ඇයි දුකක් කියන්නේ? දෙකකින් ditta ධම්ම සම්පරායක. ඉපදුණු කෙනාට මේ මට මහලු වීමේ දුක්, ලෙඩ වීමේ දුක්, මරණ දුක්, අප්‍රියංහා එක්වීමේ දුක්, ප්‍රියංගෙන් වෙන්වීමේ දුක්, හිතන බලාපොරොත්තු කැමැති දේවල් නොලැබීමේ දුක්,
මේ සියලු දුක් විඳින්න වෙනවා. තිත්ත ධම්මව තියෙන මේ ඉපදීම මට තියෙන දුක. ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන ධර්මතා 8කින් කම්පා වෙන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිජ්ජාභි සංකාර කර්ම රැස් වෙනවා මට. ස්කන්ධ ටික අතහැරන දවසට පුද්ගල භාවය අතහැරුණා. මේ කර්ම වලට ආයත් ප්‍රතිසන්දියක් හැදෙනවා. ආයත් ඒ විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ඇති වෙලා ආයත් මේ වගේ මාව හදා ගන්නවා. එදාට ජරා මරණ දුක් විඳින්න වෙනවා. මේ දුකේ කෙලවරක් වෙන්නේ නැහැ එතකොට. එයා දකිනවා ජාතිය කියන එකේ ඉපදීමේ මෙච්චර ආදීනවයක් තියෙනවා. ඒකම ඉපදීම හැදුන හැටිත් හොඳට පේනවා. පෙර අවිද්‍යා කර්මයට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා මේ ඔක්කොම ධර්මතා කෙනෙක්ගේ නෙමෙයි. ස්කන්ධ ටිකක් හැදිලා ඒකේ ඇති කරගත තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටිකටයි පුද්ගලයා උපන්නේ කියලා දැක්කාම මේ જાතියට හේතුව මොකද්ද? තණ්හා උපාදාන භව කියන නැත්නම් තණ්හාවයි කියන කෙලෙසිය හසු වුණාම එයාට තේරෙනවා මේ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙතුණු හින්දායි මේ ජාති දුක ඇතිුනේ එහෙනම්. දුකත් පේනවා ජාතිය කියන්නේ දුකක් මෙලොවම දුක් විඳින්නත් වෙනවා සම්ප්‍රායිකවත් දුක් විඳින්න වෙනවා. දුකට හේතුව මොකද්ද? මේ ජාතිය ඇති කරපු තණ්හා උපාදාන කියන කෙලෙස් ටික. මොකද විපාක ස්කන්ධ ටිකට තියන්න බෑ. පෙර කර්මයට විපාක ස්කන්ධ ටික හැදුනට ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුණු තැනයි මේ පුද්ගලයා නිර්මාණය වුනේ. ජාතිය වුනේ. ඒ ජාති දුක පුද්ගලයෙකුගේ දුක සත්වයෙකුගේ දුක ආත්මීය කෙනෙකුගේ දුකට හේතුව තණ්හා උපාදාන කෙලෙස් නැත්නම් තණ්හාවයි කියලා දැක්කහම දුක්ඛ සමුදය ඥානය එනවා. මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැතිකොළොත් තණ්හාව නැතිකොළොත් නැති වෙන්නේ මොකක්ද? ජාතිය නැති වෙනවා. කාගේද? මගේ ඉපදීම, මේ සත්‍යයේ ඉපදීම, පුද්ගලයාගේ ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිකොළොත් ආනිසංස දෙකයි. මොකද්ද? දැන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයෙන් දුක් විඳින්නෙත් නැහැ. ඊගාවට පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිජ්ජාභි සංකාර රැස් කරන්න හිටින්නෙත් නැහැ. කර්ම රැස් කරන්න හිටින්නෙත් නැහැ. මේ ස්කන්ධ ටික අසුරු කරගෙන පවතින කෙලෙස් ටික නැතිකොලොත් ජාතිය නැති වුණොත් ආනිසංස දෙකයි ditta ධම්ම සම්පරායක. ditta ධම්ම ආනිසංසයට කියනවා සෝපදේශ නිපාන, සම්පරායක ආනිසංසයට කියනවා අනුපාදේශ නිපාන. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් සියලු දුකෙන් මිදුණා. ක්ලේශ පරිනිර්වාණය නිසා ජාතිය නැති වෙච්ච නිසා අටලෝ දහමෙන් කම්පා වෙන්නේ. ඒ පුද්ගලයා නැති වෙච්ච නිසා පුඤ්ඤාභි සංස්කාර රැස් වෙන්නේ, සංස්කාර කරන්නේ. අපුඤ්ඤාභි සංස්කාර සංස්කරණය කරන්නේ. ආනිජ්ජාභි සංස්කාර සංස්කරණය කරන්නේ. සංඛාර නිරෝධයෙන් මතු ප්‍රතිසන්දි විඥානය නාම රූප ආයතන බැස ගැනීමක් නැහැ. මතු කෙලස් ටික ඇතිවලා පුද්ගල භාවයේ දුක් විඳින තියෙන හේතුව අනාගතයට හිටින්නෙත් නැහැ. දැක්කා ජාතිය කියන තැන තිබුණොත් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් විඳින්න වෙනවා. මතු කර්මත් රැස් වෙනවා. ජාතියේ තියෙන දොස් දෙකයි. ඒ ජාති දුක ඇතිකලේ තණ්හා උපාදාන කියන කෙලෙස්නේ පටිච්චසමුප්පාද ගවේෂණය කරගෙන ඉන්නේ ආසන්නම කාරණාවට. පෙර අවිද්‍යා කර්ම හේතුණා විඥානාම මුතලතන පස්ස වේදනා කියලා විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. කියන්නේ පෙර මල් ඇටේ බැලුවේ පෙර ගහක මල් ඇටේ හේතුණා ගහ හැදෙන්න, ගහ අත් හැදෙන්න ආසන්නම කාරණාව සුවඳට පෙති රේණු ටික හැදුණු ගමන්ම සුවඳ ඒක ඇසුරු කරගත්ත කොහෙන්දන්වත් ආවේ නැහැ වගේ
පෙර අවිද්‍යා කර්මයේ හේතු වුණා විඥාන නාම කුසල එතන පස්ස වේදනා කියන විපාක ස්කන්ධ ටික හැදෙන්න. ස්කන්ධ ටික හැදුණු ගමන්ම ඇති වෙච්ච තණ්හා උපාදාන කියන කෙලෙසෙන් පුද්ගලයන් නිර්මාණය වුණා. ජාතිය ඇති වුණාම මේ ජාතියේ තියෙන දෝෂය තමයි මතක් කළේ මම දුක් විඳින්න වෙනවා කර්ම රැස් වෙනවා. එහෙනම් මේ ජාතියට කියන්න වෙන දුක කියලා ditta ධම්ම සම්පරායක මෙලෝ පරලෝ දෙකෙම දුක ජාතිය නිසා. ජාතිය හේතුන් ජාතිය කරනකොට ජරා මරණ දුක් එන්නේ. ජාතියට හේතුව ආසන්නම කාරණාව තණ්හා උපාදාන භව කියන ගතිය හැදුවේ තණ්හාව. ආසන්නම පුද්ගල භාවයෙන් නිර්මාණය කරන ප්‍රධානම සාධකයේ තණ්හාව. තණ්හාව නැති වුණොත් උපාදානයේ භවය නැහැ. එහෙම වුණොත් ජාතිය නැහැ. ජාති නැති වුණොත් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් නැහැ. ගෞරති නානිසංසෙච්චරක් විතරක් නෙමෙයි. මේ දුක නැති වෙන විතරක් නෙමෙයි. පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජාභි කර්ම රැස් කරන්න ඉතුරු වෙන්නේ. කර්මක්ෂය වෙනවා. මත ප්‍රතිසන්දිට යන්නේ. අපි නිවනට සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද? අජරාමර කියලා නේ. අජර කියන්නේ මොකේද? ජරාවක් නැහැ. අමර කියන්නේ මරණයක් නැහැ. හරි අපි ඔක අනිත් පැත්ත බලමු. ජරා මරණ කියන දෙක. ජරා මරණ දෙක ඇති උනේ මොකෙන්ද? ජාතිය නිසානේ. ජාති පච්චානං ජරා මරණ. අජරාමර වෙන්නේ ජරාව මරණ නැති වෙන මොකක් වෙන්න ඕනද? ජාති නිරෝධෝ ජරා මරණ නිරෝධෝනේ. ඉපදීම නැතිවීමෙන් අජරාමර වෙනව නේද? මේක මේ මරණයෙන් පස්සේ සිද්ධියක්ද? නිවන සාක්ෂාත් කරන්න තියෙන්නේ අජරාමර නිවන සාක්ෂාත් කරන්නේ මරණයෙන් පස්සේද? මරණයෙන් පස්සේ නම් කවුද සාක්ෂාත් කරන්නේ? තණ්හා උපාදාන කියන කෙලෙස් නිසා මේ පුද්ගලයා ඇති වෙනකොටම ඒ කෙලෙස් ටික නැති වෙනකොට නැති වෙන්නේ පුද්ගලයාගේ ඉපදීම ජාතිය. ජාතිය නිරුද්ධ වෙච්ච ගමන්ම අජරාමර. ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් යන්නේ දෙනවා අජරාමර වෙනවා. ඒ විතරක් නෙමේ මාතු කර්ම රැස් කරන්නත් නැති වෙනවා. නිරෝධය දැක්කට පස්සේ ඊට පස්සේ හොඳට බලන්න අතීතයේදී සුවඳ මල් තිබුණා දැන් සුවඳ මල් තියෙනවා අනාගතේට සුවඳ මල් තියෙනවා. කිසි කලක අතීතයේ මලේ සුවඳ මේ මලට ආවේ නැහැ. මේ මලේ සුවඳ අතීත මලට ආවේ නැහැ. හැබැයි හේතුඵල ධමයක් වුණා. අතීතයේදීත් මම ඉපදිලා මේ වගේම ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් විඳින්මින් කර්මත් රැස් කරගත්තා. ඒ දුක් විඳින කම මට විඳින්න උනේ ඒ ස්කන්ධ ටික තියෙන තාක්ම විඳ දුක්. එතනින් ඉවරයි. හැබැයි එදා රැස් කරගත්ත කර්මයේ හේතුණා මේ කය සවිඥානික කරන්න. ප්‍රතිසන්දියට විඥානය පැමිණෙන්න. සවිඥානික වෙලා ආයතන ටික හැදලා ස්පර්ශ වෙලා වේදනාව ඇති වෙනකොට අදත් කෙලස් ටික ඉදලා අදත් මේ මම ඉන්නවා. අදත් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් විඳිනවා. කර්මත් රැස් කර ගන්නවා මම. හැබැයි මේ මට ඉන්න පුළුවන් මේ ස්කන්ධ ටික තියෙනකම් විතරයි. අද රැස් කරගත්ත කර්ම හැබැයි ආපහු ප්‍රතිසන්දි වශයෙන් හිතට යනවා. මේ පුද්ගලයා කිසි වෙලාවක ඔගොල්ලෝ දැක්කොත් මේ මල සුවඳයි. හැබැයි සුවඳ තියෙන්නේ මේ මලේම පෙති රේණු කෙමිය කියන ටික නිසාම හටගෙන ඒ ටිකම ඇසුරු කරගෙන පවතිනවා කියලා දැක්කහම සුවඳ ඕගොල්ලෝට සැකයක් තියනවාද මේ සුවඳ කොහෙන්ද ආවේ කියලා? එහෙම නැත්නම් මේ මලේ සුවඳ කොහටවත් යයි කියලා හිතනවද? හැබැයි අතීතයේදී සුවඳ මල් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතේත් තියෙනවා. නමුත් කිසිම කලක තව මලකින් තව මලක් සුවඳ වෙලා තියෙනවද? ඒ වගේ අතීතෙත් පුද්ගලයා හිටියා, දැනුත් පුද්ගලයා ඉන්නවා, අනාගතේටත් ඉඳි. හැබැයි මේ ඉන්න පුද්ගලයා පටිච්චසමුපාදය දැක්කොත් මේ ස්කන්ධ ටික නිසාම හටගත් කෙලෙස් මේ ස්කන්ධ ටිකම අසුර කරනවා කියලා දැක්කොත් කිසි වෙලාවක අතීතයට යන්නේ නැහැ. අද ඇති කරගන්න කර්ම පුද්ගල භාවයේ ඉඳලා පුද්ගල භාවයේ දුක
ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ටික මේ පුද්ගල භාවයේ ඉපදීම නිසා මේ දුක් ටික වළංගු මේ ජීවිතයට විතරයි. දුක් විඳිනවා. හැබැයි මේ පුද්ගලයා කරන කර්ම වළංගු වෙනවා එහා පැත්තට ආපහු විපාක ස්කන්ධ ටික හදන්න. ඒ ස්කන්ධ ටිකේදීත් ආයත් පුද්ගලයා එනවා. පුද්ගලයා එතන ජරා මරණ දුක් විඳිනවා. කර්මත් රැස් කරනවා. ඒ ජරා මරණ එතන ජීවිතයට වළංගුයි. කර්මය හැමදාම දුකදී. ඊට පස්සේ මේ ජාතිය දොස් දැක්කා. ඉපදීම කියන්නේ දුකක්. දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති කළොත් ඉපදීම නැති වෙනවා කියලා දැක්කා. දුක දැක්කා. දුක ඇතිවීම දැක්කා නැතිවීම දැක්කා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන ප්‍රතිපදාවයි කියන නුවණාව මොකද්ද? මේ සම්මා දිට්ඨිය. පටිච්චසමුප්පාදයේ මෙහි කරන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඔබ සියලු දෙනාටම මේ දේශනාව හේතුපාරණේ වේවා කියලා ආශිර්වාද කල්පනා කරගන්නට මේ සියලු ආකාරයෙන්ම අද දවසේදී පහළ කරගත්තා මේ සියලුම කුසල ධර්මයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් ඒ වගේම මේ ආරණ්‍ය ශේෂ්ත්‍රයට අධිග්‍රහිත ශාසන මාමක ඉෂ්ඨකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු වඩා වර්ධනය කර ගනිමින් දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා චුම්මට්ටා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ටා චුම්මට්ටා පුඤ්ඤන්තං අනුමෝදිत्वा එවැගේම ඔබ අප සියලු දෙනා නමනස කාලය යාත්‍රා කළා වූ සියලු ඥාතීන් සිහිපත් කරගන්නට අපවත් වී වදාළා වූ ගුරු දේව උත්තමයන් වහන්සේලා ඇතුළු ඒ සංඝ පීඨුන් වහන්සේලා සිහිපත් කරනවා. ඔබ අප සියලු දෙනාගේම ගිහි ඥාතිත්වයෙන් මේ පරිලෝකීය වූ සියලු දෙනා සිහිපත් කරනවා. ඒ වගේම මේ ලැබුණු රුවාරණ සේනාසනය අවුරුදු 20ක විතර දීර්ඝ ඉතිහාසයක් තියෙයි. මේ කාලය පුරාවටම මේ සේනාසනේ නොඑක ආකාරයෙන් හදන්න අපකප වෙලා කලුරිය කලාව ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන් ඉන්නවා. ඉතින් නම් වශයෙන් කියන්නේ ගොඩායි. ඒ අතින් ප්‍රධානව හැමදාම මතක් කරනවා මේ සේනාසනේ ඉස්සෙල්ලාම හදන්න මඟ පෙන්වේ හපර්ණ පොළුගස සේනාධිපතියගම අපේ ඥානතිලක ස්වාමීන් වහන්සේගේ අප්පච්චි තනියම ඇවිල්ලා පාර සුද්ධ කරගෙන පොඩි කුටියක් හදලා ඉතින් අපුරාල උපාසක මහත්තයා ඊට පස්සේ අපි ආපු දවසේ ඉඳලා මේ පහසුකම් මොකොත් තිබුණේ නැහැ. හැබැයි මේ ලැබුණෝරු ගමේ දැන් ඒ අම්මලා ඒ උපාසක මහතුරු ගොඩාක් වයෝවෘද්ධයි. එකම එක වේලක්වත් අපිව ස්වාමීන් වහන්සේලා බඩගින්න තියලා නැහැ. පාරක් තිබුණේ නැහැ මේකට එන්න. ඇඳුම් දෙකක් අරගෙන ඇවිල්ලා වැවෙන් එගොඩ ඉඳගෙන බත් පෙට්ටිය ඔළුවේ තියාගෙන වතුරේ බහැලා ඇවිල්ලා වැවෙන් එගොඩට ඇවිල්ලා අනිත් චීත්තය ඇදගෙන මේකට දාන්නේ අරගෙන ආවේ. ඉතින් ඒ විදිහට කැප කිරීම කළා කලුරිය කළ මුතුන් ඉන්නවා. කුණසේකර උපාසක මහත්මයා, සිරිපාල උපාසක මහත්මයා, ඉන්ද්‍ර උපාසක මහත්මයා, බේරත්න උපාසක මහත්මයා, විමලසේන සිය මේ වගේ මට නම් කියන්නේ කියොත් එකයි ගොඩාක් අය ඉන්නවා. අනිත් අයගේ හිතේදී. නමුත් බොහොම ශ්‍රද්ධාවෙන්ම මතක් කරනවා. අපිව තමන්ගේම දරුවෝ වගේ හැඟීමෙන් මේ ලැබුණෝරු ගමේ අම්මලා තාත්තලා බලාගත්තේ. ඒ පින
අපි හැදුණු වැඩුණු ගම් වල අයටවත් තිබුණේ නැහැ. ඉතින් මේ අවස්ථාවේදී මේ අවට සියලුම ගම් නියෝජනය කරමින් මේ සේනාසනය හදන්න කටයුතු කළා කලුරිය කළ සිවිඥා මේ උපාසක උපාසිකම් සිහිපත් කරනවා. ඒ සියලු දෙනාට මේ කලාව සියලු පින් අපි අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. ඒ අය දුකක සිටින දුකින් අත මිදී සපත් භාගයටපත් මුතුන් වෙනසෙත්වා කියන අදහසින් අපි පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා. ඉදම්මේ ඥාති. ඒ වගේම අවිද්‍යා අන්ධකාරයෙන් වෙලිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා මේ අත දුවන සැරිසරන අපේ ජීවිතවලට ඒ භව කතර නිමා කරගන්නට මේ සද්ධර්මයෙන් විදක් ඔයගලන්ට දේශනා කරන්නට අද අවස්ථාව හම්බ වෙනකොට මේ පින්වත් සියලුම දෙනාට පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සෑම දිනාගේම මෙලොව ජීවිතවලට ඇතිවන ලෙඩ දුක් කරදර බාධක අපල පද දුරු වේවා. කරන කින් යහපත අදහස් යල සමුද්ද වේවා. සසර වසනාතුරු සාපිපාසාදී පියකර දුගි දුප්පත් අසන් දිඳු භාවකටපත් නොවේ. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසෙන් සිටින්න වැඩවදාලා වූ උතුම් අජරාම නිර්වාණ සම්පත්‍ය සාක්ෂාත් කරගන්නට මෙම සීල කුසල මේ සෑම දිනාටම උතුම් ප්‍රේස පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරන ගමන් සමාව ඉල්ලමින් තව එක කරුණකුත් මතක් කරනවා. හැමෝටම කලින් පින් අනුමෝදන් කරන්නට ඕනේ මහා සංඝරත්නයට. ඒක මට අමතක වුණා. ඕගොල්ලන්ටත් අපිටත් මේ පින් කරගන්න හම්බ වෙන්නේ මේ ස්වාමීන් වහන්සේලා නිසා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මේ සඳහා දරන දායකත්වයේ කැපවීම මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. උන්වහන්සේලා ලෝකේ වැඩ ඉන්න නිසායි මේ බුද්ධ ශාසනය විද්‍යමාන. මේ සේනාසනය වුණත් මේ තත්ත්වයට පවත්තන්ට මේ පුංචි ස්වාමීන් වහන්සේලා හරියට මහන්සි වෙනවා. ඉතින් අපේ රාහුල ස්වාමීන් වහන්සේ කස්සප පොඩි හාමුදුරුවෝ වහන්සේ ඇතුළු මේ සේනාසනයේ ඇතුළු සමස්ත මහා සංඝරත්නයට අපේ පින්වත් සිල්මෑණිවරුන්ට මේ සීල කුසල ධර්මයන්ගේ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලා සිල්මෑණිවරු ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වෙන සැනසෙන්නට මේ කුසල් ඒ පින්වත් සිල් දිනාටම හේතු පාරමී වේවා.